නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි ඵලං සච්චිකරయ్యා තේති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ බහුතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සම්දීම සඳහා අවකාශය යොදාගෙන තිබෙන්නා වූ ලක්වාසී ලෝවාසී සදහැවර පින්නතුනි, ආරාධනය ගෞරවනීය ආරාධනයක්. සෝවාන් මාර්ගයට පිවිසීමට පටිච්චසමුප්පාදයේ විදර්ශනා කරන ආකාරය සරලව පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු. මේ වදන් යෙදීමේ තිබෙනවා අඩුපාඩුවක් කියන්න කැමතිත් නෑ, වරදක් කියන්න කැමතිත් නෑ, නමුත් දුර්වලකමක් කියන්න කැමතිත් නෑ, නමුත් කිසියම් නොගැලපීමක් තියෙනවා. මේ නොගැලපීම හදලා මම ගැලපෙන කාරණයක් කරමු. ඇත්තටම මේ වගේ කරුණ ඉදිරිපත් වෙන්න හරියට වටිනවා. මොකද අපිට මේක තුලින්ම තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ සංකේතවත් කරන්නේ කොහොමද? පටිච්ච සමුප්පාදය දැකලා නිරෝධය දැකලා බුදු වුණා. පටිච්ච සමුප්පාදේ නම් නිරෝධය දැකීමේදී සෝවාන් ආදී මාර්ගඵල පිළිවිලින් නිර්වාණය සාක්ෂාත් වෙනවා. කන්දකක් ආරම්භ බැලුවාම පංච උපාදානස්කන්ධය පටිච්චසමුප්පාදය විදර්ශනා කරනවා කියන්නේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවා. නමුත් අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට සීල සූත්‍රයේ සඳහන් වෙන්නේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීම හැර ඒ කියන්නේ දිගටම ඒක කරන්න තියෙනවා සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් දක්වාත්. මේ කන්දක වර්ගයේ තියෙන සදහම් පෙළ විශ්වාස කරන්න පරම සත්‍යයක් වශයෙන් නොවන්නේ ඇයි කියලා හොයන්න ඕනේ. ඊට පස්සේ එහෙමයි මේකට කරන්න ඕන දේ. බුදුවරට වරදින්න බෑ කියන අචල විශ්වාසයේ ඉන්න. මොකද උන්වහන්සේලා සයන් අවිඤ්ඤාය සත්‍චිකත්වා සකිය විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන පත් වූ තත්වයට ගිය පාරණ විස්තර කරන්නේ. එhmenan අපි මේ දෙක මෙහෙම සකස් කරමු. සෝවාන් මාර්ගයට පිවිසීමට නෙවෙයි, සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් නිර්වාණය සාක්ෂාත් කිරීමට පටිච්චසමුප්පාදේ නිරෝධය දකින ආකාරය හෝ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන ආකාරය පැහැදිලි කරන්න. ඔන්නෝමයි මේ වාක්‍ය නිවැරදි වෙන්න ඕන මට තියෙන පුංචි අවබෝධය අනුව. දැන් මේවට ප්‍රවිෂ්ඨ වෙන්න බැරි වුණේ ඇයි කියන එක මම අදත් හිතෙන කරුණක්. මෙතරම් උගතුන් බුද්ධිමතුන් කුශාග්‍ර බුද්ධිමතුන් බහුල නොවන යුගයක නොඑක් අඩන්තේට්ටම්පට ලක්ුණා වූ සුනීතලා සෝපාකලා රජ්ජුමාලලා වගේ අය, එහෙම නැත්නම් බමුණන්ගෙන් තැලුම් කෑවම් වූ අය, ඉගෙන ගැනීම තහනම් වුණ අයට බුදු කරුණාව ලැබී මේ මගඵල නුවණින් මගඵල ලබා ගත්තා. එතකොට ඔවුන් මේ බුදුන් වහන්සේට මුණ ගැසෙන විට ත්‍රිපිටකය ඔක්කොම සම්පූර්ණ වෙලා තිබුණේ හරි, අභිධර්ම පිටක සම්පූර්ණ වෙලා තිබුණේ හරි, සතිපට්ඨාන සූත්‍රයවත් දේශනා කරලා තිබුණේ නැහැ මං හිතන්නේ.
එහෙනම් මංගල ධර්ම දේශනාවෙන් හෝ අනත්ත ලක්ෂණ සූත්‍රයෙන් හෝ ඉන්පසු දේශනා කළ සූත්‍ර දේශනාවල අදාළ ධර්ම දහම් කරුණු තිබිය යුතුයි. ඉතුරු සූත්‍ර දේශනා 18 දහසෙමත් ඒ දහම් කරුණු තියෙනවා. නම 18 දහසම ඉගෙන ගන්න ඕන නෑ. ඉගෙන ගන්න ඕන කාරණාව තමයි මෙන්න මේක. මොකද්ද? දැන් ඔබ අනුසෝතගාමී පුද්ගලයෙක්ද? ඔය මම පෘථග්ජන අපි තාමත් පෘථග්ජනයි කියන වචනේ කීවට තේරුම් අරන් නෙවෙයි කියන්නේ. නමුත් ඔබට තේරුණොත් තේරුම් ගනි ඔබ අනුසෝතගාමීෙක්. අනුසෝතගාමීන් මාර්ගඵල ලබන්නේ නැහැ. අනුසෝතගාමීන් කර්ම රැස් කරලා කර්ම විපාක ලබනවා. පංච උපාදානස්කන්ධය තේරුම් අරගෙන අනිදුක්ඛානාත් වශයෙන් බැලීම කියන්නේ විදර්ශනාව. එතකොට පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත් වශයෙන් බලන්ට මේ වැටහෙනකොට ඔහු අනුසෝතගාමියෙක් නෙමෙයි පටිසෝතගාමියෙක්. අනුසෝතගාමී කියන්නේ අන පැත්තට යන, පටිසෝතගාමී කියන්නේ ඊට එරෙහිව යන. අනුසෝතගාමී කියන්නේ අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන. ඔක්කොම අනුසෝතගාමී. පටිසෝතගාමී කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල වලින් නිවනට යන කීවොත් වැරදි. මොකද එතකොට අර අපාය දිව්‍ය ලෝකේ වගේ එකක් තියෙනවා කියලා හිතා ගන්නවානේ. නිර්වාණය සාක්ෂාත් කරන මේ සරල සුගම සදහම් මග ලේසියකට තේරුම් ගන්න බැරි, අවබෝධ කරගන්න බැරි, සමස්ත බෞද්ධ ජනතාවටම තේරුම් ගන්න බැරි, අනාගත බුදුවරයා එනතුරු පෙරම්පුරපුර ඉන්දෝන තැනට මහාමේරු පර්වතයක් බවට, විශාල බරක් බවට කෙසේපත් වුණාදැයි මට නිකන් ඉන්න වෙලාවට හිතෙනවා. එනිසා මේක කරන්න බෑ කියන එක හෝ ඒ මතයක් දෙන එක හෝ ඒක පුරුදු කරන එක නෙවෙයි වෙන්න ඕන. මේක කරන්නේ කොහොමද? කරන්න පුළුවන්. කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරන එක, සරල කරන එක තමයි මම හිතන්නේ ධම්මකතික සූත්‍රවල අන්තිම ධම්මකතිකයාගේ අර්ථයෙන් පැහැදිලි වෙන්නේත් ඕක. ධම්මකතික සූත්‍ර 3-4ක් අරගෙන අපි දවසක් කතා කරමු මේ පිළිබඳව. මම දන්න හැටියට ආස්වාදයේ ආදීනේ දැක නිසරණය කියා දෙන්න දන්නවා නම් ඒක තමයි නියම ධම්මකතිකත්වය කියලා පෙන්වලා තිබෙන්නේ. එහෙනම් අපි මෙතන ඉගෙන ගන්න ඕන කාරණයක් තියෙනවා. අපි අප තුළ ක්‍රියාත්මක වෙන්නා වූ පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධයක් ලබන්න වෙනවා. පොතේ වචන ටික තිබුණාට පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක වෙන්නේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතේ. ඔබ මව්කුසින් බිහි ජීවිතාවසානය දක්වා ජීවත් වෙලා මැරෙන පුද්ගලයෙක් වුණාට සම්මුතියට කයෙන් සිතින් ඔබ පංච උපාදානස්කන්ධයෙන් පංච උපාදානස්කන්ධයට මරණයට පත්වන කෙනෙක්. පංච උපාදානස්කන්ධයෙන් පංච උපාදානස්කන්ධයට මරණයට පත්වීමේදී ජීවිතාවසානයේදීත් මරණයට පත් වෙලා පවෙන් මරණයට පත් වුණොත් අපායටත්, පිනෙන් මරණයට පත් වුණොත් දිව්‍ය ලෝකයටත්, ධානයෙන් මරණයට පත් වුණොත් බඹලොටත් යන්න වෙනවා. ඒ උපාදානස්කන්ධයෙන් මරණයට පත් වෙන නිසා. හැබැයි උපාදානස්කන්ධයෙන් මිදුනොත් යන්න මරණයට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ තුල දැන් සිදුවෙන සිද්ධිය තේරුම් ගන්න. ඒකදී අපි පැහැදිලි කරනවා ඔබට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් තිබුණාට ඇසර කරන නාසයට දිවට කායට මේ හම් වෙනා වූ අරමුණු වලට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියනවා අරුණාම වෙන ભેදයක් නැහැ. මේ ලෝකේ ජීවත් වෙනකොට අපි පුද්ගලයෙක් වශයෙන් කරන්නේ මේ අරමුණු රසය විඳින එක. ඔය කාමසුව ලෞකික සැප කතා කරන්නේ ඔය අරමුණට උපදින්නා වූ සතුට භුක්ති විඳින්න පුරුදු වෙලා තමයි ඉන්නේ. වේදිත සුව කම්සුව කියලා කියන්නේ. නමුත් මේ
ඇස තුළ කන තුළ නාසය තුළ මේ අරමුණු රසයක් විඳින්න ගියාපුවාම ඒ අරමුණ තුළ සිදුවෙනා වූ ක්‍රියාකාරීත්වය අභිධර්මයේ වශයෙන් තථාගතයන් වහන්සේ විග්‍රහ කරලා තිබෙනවා දෙවෙනි ධර්ම දේශනාවේ පටන්ම තුන්වෙනි සංගායනාවෙන් පස්සේ නෙවෙයි. යනවා එනවා කනවා බොනවා ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා කියන එක වෙනුවට ඒ මොහොතේ කරන කාර්යයක් වශයෙන් රූපයක් සමග ශබ්දයක් සමග ගන්ධයක් සමග රසයක් සමග එකතු වෙනවා. මේ එකතු වීමේදී රූපය තුළට තණ්හාවක්, ශබ්දය තුළට තණ්හාවක්, ගන්ධය තුළට තණ්හාවක් ආදී වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා අරමුණට ඒ මොහොතේදී තණ්හා හයක් ඔබට රුචි පරිදි එකතු කරගන්නවා. තිබුණ එකක් නොවේයි එකතු කරගන්නවා. එකතු කරගත්තන් පස්සේ තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං ආරම්භ වෙනවා. එතකොට පෘථග්ජන පුද්ගලයාගේ අනුසෝතගාමීත්වය කියලා තථාගතයන් වහන්සේ පැහැදිලි කරවා දාරන්නේ මෙන්න මේ තණ්හාය ජායති තණ්හාය ජායතෝ බයං මග ඔවුන් අරන් ඉන්න හැටි පෙන්නනවා. ඒ අනුසෝතගාමීත්වයේ වශයෙන් විවරණය කරනු ලබනවා. එහිදී ඔබට වැටහෙනවා ඇති ඇසට හම්බ වෙන රූපය පළවෙනියෙන් හම්බුනොත් අලුත්, නමුත් පස්සේ හම්බුනොත් පැරණි මතකයක් එතෙන්ට එනවා. පැරණි මතයක්. අපි අලුත් එකක් වශයෙන් ගත්තොත් රූපය. එතකොට ඉතින් මුලින් සැප දුක් උපේක්ෂා වේදනාවල උපේක්ෂා වේදනාවම තමයි තියෙන්නේ. අපි දැනට ගන්නකො රූප අරමුණ විඳිනවා කැමති විදිහට. විඳපු එක රූප සංඥාවක් වෙනවා හේනම්. කනේ නම් ශබ්ද රූපේ ශබ්ද සංඥාවක් වෙනවා. නාසයෙන් නම් ගන්ධ සංඥාවක් වෙනවා. සංඥාත් දරවල් 6ට රූප 6ට වේදනා 6යි සංඥාත් 6යි. රූපේට අර්ථ වෙන්නා වූ ඇලීම ගැටීම අනුව ගක්කල චේතනාවකුත් එකතු වෙනවා. ඒකට සංඛාරත් කියනවා. සංඛාරත් 6යි. 6 එකපාර ඇති වෙනවා නෙවෙයි. මේ රූප වේදනා සංඥා සංකාර හතර යම් කර්තව්‍යයක් ඇස තුළ කන තුළ නාසය තුළ අරමුණ තුළ කරයිද කරපොදේ දැනගැනීමේ ස්කන්ධ හයකුත් පහළ වෙනවා. විඥාන ස්කන්ධ 6යි. 6 එකවර පහළ වෙනවක් නෙමෙයි එකක් පහළ වෙලා නැසෙනකොට තව එකක් පහළ වෙනවා. ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට මට කටවාඩම් පිළිවෙලට මේ පිළිවෙලක් නැතුව ඇහෙමත් තියෙන්න පුළුවන්. නිින්දෙදි නම් පස්දර වෙනකොට මනෝද්වාරයමත් තියෙනවා. රූපයක් චිත්‍රපටි නරඹයි නම් ඇස් තුළ පහළ වෙයි. ගීතයක් අහනකොට නම් කන තුළ දිගටම පහළ වෙයි. එහෙමයි ඒක දිගටම තියෙනවා නම්. ජීවිතයේ ගෙන යාම සඳහා දිවා රාත්‍රී දෙකේ අතරක් නැතුව නතර නොවි අසකරණාසය දේවකය උදව් කරගෙන ස්කන්ධ පංචකේ නම් වූ ඒකකයක් පහළ වෙනවා මිනිසාට. අනිත් අයටත් පහළ වෙනවා කියලා දෙන්න බැරි නිසා අපි ඒවත් ඇරලා දානවා. සත්තුන්ට කියලා දෙන්නේ කොහොමද? මිනිස්සුන්ටවත් තේරෙන්නේ නැතිකොට මේ ලෝකේ ඉන්න. දැන් මේ ජීවිතයේ ඒකකයේ බුදු පියාණන් වහන්සේ වදාරන්නේ පංචස්කන්ධය කියලායි. මතක තියාගන්න. එතකොට පසුව පැහැදිලි කරපු කරුණක තියෙනවා ස්කන්ධ කියන සමූහය හටගද්දි දිරද්දි මේ යද්දි අවුරුදු 60ක් 70ක් යන්නේ මේකට. අවුරුදු 60ක් 70ක් යන්නේ කය ස්කන්ධ පංචකේ නන්නේ. අවුරුදු 60ක් 70කින් දිරන්නේ. නමුත් කනේ කියන්නේ අසරු ගසන සනක් පහදාරත් නම් ඇසේම කනේම නාසයේම ජායසේච හට ගැනීමත් ජීයසේච දිරීමත් මියසේච මිරීමත් සිද්ධ වෙනවා. ඔබ ඊතරම් කල් විතරයි ජීවත් වෙන්නේ. ඔබ ස්කන්ධ පහෙන් පහට මැරෙනවා. නමුත් ඔබට මෙන්න මෙතන මේ ස්කන්ධ පංචකයට ඔබ ඇලෙන්න ගැටෙන්න ගියාපුවම වෙන වැඩක් සිද්ධ වෙනවා. මතක තියාගන්න. එතකොට රූපයට ඇලීමක් ගැටීමක්, ශබ්දයට ඇලීමක් ගැටීමක්, ගන්ධයට ඇලීමක් ගැටීමක්, නැත්නම් ප්‍රතික්ෂේප කිරීමක් සැල්මක්. ඔබ ඒක ඒ පවතින රුචිකත්වය අනුව ඒකට ඇති කරගන්නවා. එතකොට ඒ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියලා කියනවා. ඒකට එන දේ රූපය හරි, ශබ්දය හරි, ගන්ධය හරි, රසය හරි, තරහ හරි, බය හරි, වෛරය හරි ඕන එකක්. ඒකට එන දේ සමග ඇලීම ගැටීම තුළදී
එය මම බවට පත් වෙනවා. අන්න අසුත්තවන්ත සූත්‍රයේ තථාගතයන් වහන්සේ වදාරන්නේ මේ සක්කාය ස්කන්ධ පංචකයට එන දේ මම කොට ගැනීමේ මුලාවක් සත්වයාට තියෙනවා. එයින් මිදෙන්න පෘථග්ජනයින්ට බෑ. එහෙනම් ඒ මම කොට ගැනීමේදී මොකද වෙන්නේ? මඤ්ඤමානේ නැත්තම් මම කොට ගැනීමේදී පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් වී අර නැසුනට අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වී නැසෙනවා. මේ අනාගත ඵලයක් උපදින්න හේතු වී නැසෙන එකට තමයි සංයෝජන වෙනවයි කියලා කියන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධය බවට පත් වෙනවා කියන එකේ තේරුම අරමුණ සක්කාය දිට්ඨිය බැඳෙනවා. සක්කාය දිට්ඨි කියන්නේ සංයෝජනයක් නේ. පංචස්කන්ධය මම කොට ගැනීමේදී නැසුනට කර්ම බීජ ඉතුරු වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට මේ උපදින ස්කන්ධ පංචකය ඔබට කැමති පරිදි අල්ලා ගැනීම තුළ පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙමින් අනාගත ඵල උපදින්න අවශ්‍ය හේතුවක් චිත්තාභ්‍යන්තරේ රාශි කරමින් ඔබ සසර හදන්නෙක් බවට පත් වෙනවා. ඇහි කනේ නාසයේ දිවේ කයේ හෝ පවේ පිනේ ධානයේ උපාදානය තුල. දැන් පවටත් මේ පංච උපාදානස්කන්ධය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට පවෙන් අපායගාමී වෙන එක අනුසෝතගාමී. පිනටත් පංච උපාදානස්කන්ධය පාවිච්චි කරන්න පුළුවන් ප්‍රත්‍යඥයට. පිනෙන් අනාගත සකස් කරන එක කාමසුගතිගාමී. ධානයට පංච උපාදානස්කන්ධය පාවිච්චි කරන්න පුළුවන්. ධානෙන් පරලෝ යන එක ධානගාමී නැත්නම් රූපී අරූපී භවගාමී, කාම දුගතිගාමී, කාම සුගතිගාමී, රූපී අරූපී භවගාමී සමානයි අනුසෝතගාමී. ඔබ එතනයි ඉන්නේ. බුදුබණ තේරෙන්නේ නැත්නම්. හේතුව මොකක්ද දන්නවද? ඔබ මේ පංචස්කන්ධ ධර්මතාවයට එන දේවල් වචනෙන් කීවේ නැති වුණාට බර මගේ කොට මම මගේ කොට මමගේ ආත්ම කොට ගන්නා වූ මුලාවට අහු වෙනවා. මාර බන්ධනය. ඒතං මම ඒතුහං අස්මින් ඒසෝ මේ අත්තා. ජීවිතෙත් නෙවෙයි, ඊයේ දවසේ දේවලුත් නෙමෙයි, හෙට දවසේ දේවල මේ මොහොතේ ඉමේ පංච උපාදානක් මෙම මේ මොහොතේ උපදින එක. අන්නේ මගේ මම මගේ ආත්ම කොට ගත්තාම සසරට බැඳෙනවා කියන එක තමයි මඤ්ඤමානෝකෝ බික්කෝ බද්දෝමාරස්ස කියලා කියන්නේ. බුදුබණ තේරුම් ගන්න පෙර මේ ලෝකයේ ඉතිරිලා ඉන්න ඕනෑම පුද්ගලයෙක් කරන වැඩේ ඔය තියෙන්නේ. පෘථග්ජන කියලා කතා කරන පුද්ගලයෙක්. දැන් අර මගේ මම මගේ ආත්ම කොට ගන්නවට තමයි පෙන්වන්නේ නিত্য සුඛ ආත්ම කොට ගන්නවායි කියලා. අන්න ඔබට පංචස්කන්ධයේ නිත්සුකාත්මයි බැවින් පංච උපාදානස්කන්ධය අවසන් වෙන්නේ සසර උපදින්න හේතුවක් තියලා. ඒ නිසා භවගාමී. ළමා කාලේ ඉඳලා ඔබ මේ කරපු වැඩේ දැන් තේරුම් ගන්න. දැන් මෙහෙම තියන්න මොකද වෙන්නේ? මේ ඇතුළත ස්වභාවය බලවත් වෙනවා. ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් වැඩෙනවා නැත්නම් ඔබ පැසවනවා කියලා කියන්නේ මේ මූලය බලවත් කරන එකට. කුඩා දරුවෙකුට වඩා තරුණයෙක්, තරුණයෙකුට වඩා වැඩි කෙනෙක්, වැඩි ග්‍රාම මහලු කෙනෙකුගේ මේ ලෝභ, දේශ, මෝහයන් බලවත් වෙන්නේ මේ පැවැත්ම බලවත් කරපු නිසා. ඒ වගේම එක දවසක් තිබ්බ අගයට වඩා දවස් 10ක් තියෙන අගයේදී ඒක තැබුවාම තව කාරණයක් තියෙනවා. ඊළඟ දවස නැවත උපදිනවා. ඔබ නැවත උපදිනවා කියන්නේ මෞකසින් බිහිවීම කියන තැනට එන්නේ නැතුව තරහා තැබුවොත් තරහව නැවත උපදිනවා හෙට. බය පුනොත් හෙට බය උපදිනවා. දුකට ඇලුනොත් ගැටුනොත් දුක හෙට නැවත උපදිනවා. මෙසේ ඔබ මේ කාරණයට යම් ආකාරයකින් ඇලීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාවෙන් අවසන් කළොත් යලි උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරගත වීමට කියනවා තණ්හා අනුසය කියලා.
අන්න මේ අනුසෝතගාමී පුද්ගලයා හැම මොහොතකම අරමුණු රස විඳින්න යාම තුළ ස්කන්ධ පංචකයට එන දේ මමකට ගැනීමෙන් රූප තණ්හාවට, ශබ්ද තණ්හාවට, ගන්ධ තණ්හාවට, රස තණ්හාවට, පොට්ටබ්බ තණ්හාවට අහු වෙලා යලි විඳීමේ ඕනකමක් චිත්තාභ්‍යන්තරයට ගත කරමින් භවයට අහු වෙනවා, සසරට බැඳෙනවා, භවගාමී හේවත් අනුසෝතගාමී වෙනවා. මේ මුලාව කොතරම් බහුතර දියුණුද කියලා කියනවා නම් බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජයේ මිනිසා මේක හොයාගත්තා යම් මට්ටමකට. නමුත් ඒ පවෙන් දුගතිගාමී වෙන බව, පිනෙන් සුගතිගාමී වෙනවා, ධානයෙන් එහෙම වුණා. නමුත් ඔවුන්ට අනුසෝතගාමීත්වෙන් මිදෙන්න බැරි වුණා. පවට වඩා පින හොඳ වුණා, පිනට වඩා ධානය හොඳ වුණා, පවෙන් මිය ගොස් අපාගත වුණා, පිනෙන් මිය ගොස් දෙවියන් අතර ඉපදුණා, ධානයෙන් මිය බඹලෝ ඉපදුණා. නමුත් බලන්න බුදුන් වහන්සේගේ ඉගැන්වීම තුළ කෙලවරටම ගිහින් හිටපු 8 වෙනි ධානලාභියා පවා, නේව සංඥා නා සංඥායත ලාභියා පවා මගඵල ලැබලා හිටියේ නෑ. පේනවද සම්බුදු සසුනෙන් පෙරස්තරව දාන සීල භාවනා භවගාමී බව, මගඵල නැති බව? මේ පැහැදිලි කිරීම තුළ විවරණ වෙන්නේ අතීත නෙමෙයි ඔබයි. එහෙනම් ඔබට ඔබේ දර්ශනීය වචනෙන් කියනකොට පංචස්කන්ධය නිත්සුකාත්මයි. එතකොට පංචස්කන්ධය නිත්සුකාත්ම කොට ගැනීමේදී පංච උපාදානස්කන්ධය බවට පත් වෙලා සසරට බැඳෙනවා. ඔන්න ඔබ මගේ මම මගේ ආත්ම වශයෙන් ගනිමින් වචනෙන් කිව්වේ නැති වුණාට අනුසෝතගාමිත්වයේ සසරට බැඳිලා සසර හදන හැටි. දැන් සසරට බැඳෙන නිසා සහ සසර හැදෙන නිසා සසරක් හැදෙනව ඇරුණාම නිවනක් ලැබෙන්නේ නැහැ. මොකද සසර හදන්න ගියාපම ඔය පංච උපාදානස්කන්ධය තුල තියෙනවානේ කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී මොනවා හරි කරුණක් ඔකේ තියෙනවා. ලෝභය හරි, දේශය හරි, මෝහ හරි. එතකොට ඒවා නිසා වැහෙන්නේ නෙවීමනේ. නිවීම වසාගෙන සසර හදනවා. මෙන්න මේක පැවැත්ම. දැන් මේක ආපහු පවතින හැටි තව ටිකක් විස්තර කරන්න ඕනේ. ඒ තමයි යංකෝ භික්කවේ අනුසේති තේන සංකං ගච්ඡති. ඔබ මෙසේ අරමුණෙහි ඇලී ගැටි ඔබට තේරෙන භාෂාවෙන් කියනවා නම් මම ඔකට හොඳ වැඩක් කරන්නම්කෝ, මම ඔකට එකට එක කරන්නම්කෝ, මම ඔකට ප්‍රතික්‍රියා දක්වන්නම්කෝ, මම ඔකට දේශයෙන් අරින්නේ නැහැ. එහෙම කියන එකේ තේරුම ඒක ඉවර කළේ නැහැ. අන්න එහෙම ඉවර කරන්නේ නැති එක තමයි සසරට බැඳීම කියලා කියන්නේ. ඒකට තමයි මගේ මම මගේ ආත්ම කොට ගැනීම කියලා කියන්නේ වචනෙන් කිව්වේ නැති වුණාට. දැන් මෙන්න මේ විදිහට ඔබේ ඇසෙන්, සිතෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් කෝකෙන් ගත්තත් මේ අනුසේති නැත්නම් තණ්හා අනුසය නැත්නම් චිත්තාභ්‍යන්තර ගත කිරීම, එහෙම නැත්නම් භවාංගය කියලා කතා කරන මේ ශේෂ කියන කතාවට අදාළ කටයුතු සිදුවීම සිද්ධ වෙනවා. දැන් ආපහු තේන සංකං ගච්ඡති කියන්නේ ඒ තැබූ හේතුව නිසා තමයි ඊළඟට ඔබේ ඇසෙන්, කනෙන්, නාසයෙන් පංච උපාදානස්කන්ධය පහළ වෙන්නේ. ඒ කොහොමද? ඔබ මෙසේ තබමින් ඒකට අගයන් එකතු කරනවා. පුද්ගලයෙක් සම්බන්ධයෙන් අමනාපයක් තබනවා. තව පුද්ගලයෙක් සම්බන්ධයෙන් මනාපයක් තබනවා. තව පුද්ගලයෙක් සම්බන්ධයෙන් ගැටීමක් තබනවා. තව පුද්ගලයෙක් සමග විරෝධයක් තබනවා. නැවත නැවතත් එහෙම කටයුතු කිරීමේදී ඔබ ඒක භාවිතා කරනවා. භාවිතා කරන්න අර මූලයේ හෙවත් ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය බලවත් වෙනවා. දැන් අද තරහ වුණේ නැති වුණාට හෙට තරහ වෙලා. හෙට ඒක තරහින් කටයුතු අනිද්දාට දකින්නකොට තව ටිකක් තරහයි. මේ අර්බුදයක් තුළ ඔබ අමනාපයක් ඇති කරගත්තා නම් දැන් පුද්ගලයා ඇහැට ගැටෙනකොට ඔබට පුද්ගලයා පේනවා වෙනකොට මට පේනකොටත් නායට අඳුකල වගේ අර අනුසේ තබාපු ඔක්කොම හිතට එනවා. තේන සංකං ගච්ඡති අන්නේ තැබුව එකෙන් තමයි මේ තරහව නැවත ඉපදුනේ.
දැන් තරහ වෙන්න හේතු තැබු නිසා තරහව නැවත ඉපදීමේ දුක විඳිනවා. නැවත ඉපදීමේ දුක. ඇයි ඔබ නැවත උපදින්න තැබුවේ? මෙසේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වගේ සමග ඇලී ගැටි ඔබ තැබුවොත් ඊට පස්සේ නින්දෙන් හෝ බාහිර ලෝකයේ හෝ අදාළ කරුණු ගැටෙනකොට නැවත උපදිනවා. අවශ්‍ය වෙන්නේ බාහිර වශයෙන් ප්‍රත්‍ය හමු වෙන්න විතරයි. අවශ්‍ය වෙන්නේ බාහිර හේතු හමු නොවි අදාළ කරුණක් යෙදෙන්න විතරයි මනෝලෝකයේදී. දැන් ඒකෙම තියෙනවා නේද? කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය කියන්න ආවේ අරමුණට ඇලුන ස්වභාවය, කාම විතර්කය නම් ඇලෙන ස්වභාවය, ව්‍යාපාද විතර්කය නම් ගැටෙන ස්වභාවය, විහිංසා විතර්කය නම් ඊට හා ක්‍රියාමාර්ගයක් ගන්න ස්වභාවය. උප්පන්නං හටගත් ඒ මොහොතේ. ඇහෙන් හටගත්, කනෙන් හටගත්, නාසයෙන් හටගත්, දිවෙන් හටගත්, කයෙන් හටගත්, ඕන එකකින් හටගත්. ඇයි හටගත්තේ? ඔබ තරහ වුණ නිසානේ, ඔබ ලෝභ වුණ නිසා නේද? ඔබ මෝහ වුණ නිසා නේද? ඔබ තැබුව නිසා නේද? අර තේන සංකම් ගච්ඡති පදයෙන් පෙන්න ඔබ යමක් තැබුවොත් ඒක උපදිනවා. දැන් මේ උපදින එකට පෘථග්ජන අනුසෝතගාමියා මොකද කරන්නේ? ඔහු ඒක මට තරහාව ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ. තමයි මගේ ඇඟ හිරිවැටිලා යන්නේ කියලා ඒක බාර ගන්නවා. බාර අරගෙන ඇනුම් පද කියන්න, රිදවන්න, පලිගන්න, ප්‍රතික්‍රියා දක්වන්න හදනකොට දැන් පවත්තනවා. ඒ පැවැත්වීම තමයි මේ නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීම කියලා කියන්නේ. මගේ ආත්ම කොට ගැනීම කියන්නේ ඒක බාර අරගෙන ප්‍රතික්‍රියා දක්වන එක. දැන් ආයෙත් ප්‍රතික්‍රියා දැක්වීමේදී මඤ්ඤමානයේ පවතින බැවින් ආයෙත් අවසානයේ සසරට බැඳිලා අවසන් වෙනවා. මෙන්න මෙහෙම මේ චක්‍රය අතීතයෙන් එන වර්තමානයේ විඳින අනාගත ඵල උපදින්න වර්තමානයේ හේතු තබන නම් වූ මේ අනුසෝතගාමිත්වය තේරුම් ගන්න. පව තුලත් එහෙමයි, පින තුලත් එහෙමයි, ධානය තුලත් එහෙමයි. බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර මේක තමයි මිනිසුන් අතින් සිදුවන දේ. භවගාමිත්වය, පමාද විහාරිත්වය. මේ සතර හදන හැටි. ඉතින් ඕක තුල මොනවා කළත් සතර හදන්න ඇරුණාම විදර්ශනාවක් නැහැ. එනිසා සසර ගමන නිමා කරන්න දේශනා කළා වූ බුදු සමයේ සසර ගමන නිමා කිරීම සඳහා වළංගු භාවයේ තිබුණා වූ කර්මක්ෂය කිරීමේ කර්මයේ වචනට සීමා කරලා පැත්තකින් තියලා අවලංගු කරලා සසර ගමන හදන්න තිබෙනා වූ කර්ම තුنين එකක පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මය. පාප කර්මය නරකයි, පුණ්‍ය කර්මය හොඳයි. එහෙනම් පුණ්‍ය කර්මෙන් සසර හදාගනින්න අනාගත බුදු දකින්න කියලා සසර හදන්න හදාපු බුද්ධ ආගමක් අපට තියෙනවා. භවගාමී බුද්ධ ආගමක්. එතකොට පෘථග්ජන කියලා කතා කරන ඕන කෙනෙක් පංචශීලයේ තුල උපසම්පදා සීලයේ දොර දක්වාත් සිල් රැක්කත් ඒක භවගාමී. මොකද මේ පංචශීලයේ හෝ අටශීලයේ හෝ උපසම්පදා සීලයේ පංච උපාදානස්කන්ධය දොර රකින්න එකක් නෙවෙයි. මව කුසෙන් බිහි වුණ පුද්ගලයා උදේ පන්සල ගිය පුද්ගලයා තමයි රැ වෙනකන් සිල් රකින්නේ. සිල් සමාදන් වන පුද්ගලයා, උපසපන්න වූ පුද්ගලයා කැඩෙනකන් සිල් පුද්ගලයෙක් රකින්නේ. එනිසා මේ පුද්ගල සංවරයට පංච උපාදානස්කන්ධයේ සංවරයක් පාවිච්චි වෙන්නේ නැහැ. ඒක අනාර්ය ප්‍රතිපදාව. අනාර්ය ප්‍රතිපදාවේදී සසරට බැඳෙන කර්ම රැස්වීම සිදු වෙනවා හැබැයි. ඒකට දැනගන්න ඕන නැහැ. මේක මෙසේ සිදු වෙන බව තේරුම් ගන්න ලැබීමම කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ ප්‍රතිඵලයයි. තවදුරටත් ඇහෙන් ඇලී, කනෙන් ඇලී, නාසයෙන් ඇලී, දිවෙන් ඇලී, පාපයට ඇලී, පිනට ඇලී, ධානයට ඇලී සසර හදලා භවගාමී වෙනවාද? අනුසෝතගාමී වෙනවාද? තථාගත බුදුර ලෝකයට පහළ වෙලා භවගාමී සඳහා ධම්මං දේශේතිද, භව නිරෝධාය ධම්මං දේශේතිද?
දැන් මොකද වෙන්නේ සාමාන්‍ය සමාජයේ? අර හදාගත්ත අතීතයක් තිබෙන නිසා ගැටෙනකොට ඊට අදාළ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඇවෙනවා හිතට. දැන් ගිනි ගන්නවා, රත් වෙනවා. දැන් ලෝභ ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් දැවි දැවි මම ඔකට හොඳ වැඩක් කරනවා, ලේසියෙන් හරියන්නේ නිකන් ඉන්නේ නැහැ කියලා අන්න පවත්තන පැත්තට යනවා. පවත්තන්න ගියොත් ආයසරයක් ස්කන්ධ පහ නැසෙනවා. හැබැයි නැසෙන්නේ ආයෙත් උපාදාන වෙලා අනාගත ඵල උපදින්න හේතු තියලා. මේ අතීතයෙන් හටගෙන වර්තමානයේ හරහා අනාගතයට යන මේකට කියනවා සසර වියනවා කියලා. බන්ධනය. මේක තමයි මේ බුදුදහමේ පෙන්වන පමාද විහාරිත්වය. දැන් ඔබට ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ මෙන්න මේ වැඩේ සිදුවෙන බව තේරුම් ගත්තාම ඊළඟට වචන ගන්න. ඒ මොහොතට ආපු දේ මගේ, මගේ ආත්ම කියලා වචනෙන් කියවේ නැති වුණාට අල්ලා ගැනීමට නමක් ඒක. දැන් සත්වයා සසර ඇවිදින්නේ අනිදුක්ඛානාත් අසුදේවල් නිත්‍ය සුඛාත්ම සංඥාවෙන් ගත්ත නිසා කියලා බුදුන් වහන්සේ වදාරනවා. එහෙනම් පංච උපාදානස්කන්ධය තුල තිබෙන්නේ නිත්‍ය සුඛාත්මක ගත්තා වූ මුලාව. වචනෙන් කියවේ නැති වුණාට මගේ සහ මම සහ මගේ ආත්ම කොට ගැනීමට තමයි නිත්‍ය සුඛාත්ම කියන්නේ. අන්න දැන් බුදවරු පහළ නොවුණු සමාජයේ ඔබ තුල තියෙනා වූ දර්ශනය අනුසෝතගාමී. ඉගෙන ගත්තේ නැති වුණාට ඔබ නිත්‍ය සුඛ ආත්ම කොට ගන්නට සසරේ පුරුදු කරපු කෙනෙක්. මේක ඉගෙන ගන්න. ඔය ඔස්සේ ඉතින් පරිහාන ධම්මං ඕබික්කවේ දේසිස්සාමයේ ඔස්සේ පව නිත්‍ය සුඛාත්ම කොට අරගෙන මනුස්සකම අතහැරලා සතෙක් හෝ උපපාතික ප්‍රතිසන්දියක් ලාභී වෙන්නත් භවගාමී වෙන්න පුළුවන්. ඒ පවේ නිත්‍ය සුඛාත්මය තුළ. පින නිත්‍ය සුඛාත්ම කොට ගත්තාම මිනිසුන් අතර හෝ දෙවියන් අතර භාග වෙන්න පුළුවන්. ඒ පිනේ හොඳ වුණත් නිත්‍ය සුඛාත්මය තුළ. ධාන ලෝකේ ධාන උපදවාගෙන ඒකට ඇලුනහම ධාන තුලත් භවගාමී වෙන්න පුළුවන්. එතකොට ධානයේ නිත්‍ය සුඛාත්මය තුළ. මෙන්න මේ නිසා බුදුන් වරයෙක් පහළ වෙන්න පෙර මිනිසා සිතින් දියුණුනා පාපයේ පින ඔස්සේ ධානය දක්වා. නමුත් ඔහුට ඊට අදාළ සුඛ සහගත භවයක් හදන්න ඇරුණාම භව ගාමිත්වය ඇරුණාම භව නිරෝධ ගාමිත්වයක් කාටවත් තිබුණේ නෑ නේද? එහෙනම් සසර හදන පාරාත්ත කළමතාන යෝගින් අනුගමනය කර හැම ක්‍රියාවකම තිබුණා. තථාගතයන් වහන්සේ සසර හදන්න නෙමෙයි භව නිරෝධාය ධම්මං දේශේති. මේ පංච උපාදානස්කන්ධය තුලම තමයි එහෙමනම් මේ දැන් තියෙන්නේ පමාව, දැන් ඊට පස්සේ විදර්ශනාව. ඇයි අපි එහෙම කියන්නේ? වක්කලි සූත්‍රයේ තථාගතයන් වහන්සේ වදාරනවා වක්කලිට බුදුන් දකින්න ඕන නම් ධර්මයේ දකින්න ඕන. ධර්මයේ දකින්නේ කොහොමද කියලා අහපුවම විමසනවා ඔබට මේ රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පහ තේරෙනවද? තේරෙනවා. ඒක නිත්‍ය සුඛද ආත්මද? ස්වාමීන් වහන්සේ අනිත්‍ය දුක්ඛයි අනාත්මයි. එහෙනම් අනිදුක්ඛ අනාත්මයක් නිස්සුඛාත්මකට ගැනීම හරියද? නෑ ස්වාමීනි. අන්න අපි කරමින් ඉන්නේ ස්වභාවයෙන්ම අනිදුක්ඛ අනාත්ම වූ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් කරනවා නිස්සුඛාත්මකට ගැනීමෙන්. අර මගේ මම මගේ ආත්ම කොට ගැනීම හරියද නැත ස්වාමීනි? එහෙනම් ඉමේ පංච උපාදානස්කන්ධය බුදුන් දකින්න නැත්නම් ධර්මයට යන්නම් මෙම පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ නැත්නම් සම්මප්පඤ්ඤාය පස්සන්තෝ පණනුවණින් දකින්න වෙනවා. අන්න ඒක කොතෙන්ද ගලපන්නේ, කොහොමද දකින්නේ කියන එක අපිට දැන් තේරුම් ගන්න වෙලා තිබෙනවා. ආපහු යන්න. දකින්නේ ඇස් දෙකෙන් නෙවෙයි. ඉමේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකේටද? මෙම කියලා වචනේ තේරෙනවා ඉමේ කියන එක. එතකොට ඒක කය කියලා ගත්ත කෙනෙකුට යන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට මුළු කයමනේ. ඔන්න ඕවා තමයි මේ රටේ පවතින දොස්. පංචස්කන්ධේ කය කියලා ගන්න එක. එහෙම නැත්නම් පංචස්කන්ධේ රූප පඨවි ආපෝ තේජෝ ශරීරය කියලා ගන්න එක, වේදනා සංඥා සංකාර නාම කියලා ගන්න එක.
ඒ නිසා චාතුම් මහා භෞතික කායේ පඨවි ආපෝ තේජෝ තියෙන්න පුළුවන්. නමුත් මේ පංච උපාදානස්කන්ධ නැමැති කායේ ඒක රූප කාය, වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය, කාය වුණාට ඒවා කාය නෙමෙයි ස්කන්ධ. ඒක එහෙම වෙදෙන්නේ රූපයේ මුල් කොට ගැලෙන නිසා, ශබ්ද රූපයේ මුල් කොට ගැලෙන නිසා, ගන්ධ රූපයේ මුල් කොට ගැලෙන නිසා, ඒ නිසා ඒකට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා කියලා කියන්නේ. දැන් ඔබ ළමා කාලේ සිට යම් තාක් දුර ඇවිදින් ඉන්නවා නම් මේ විදිහට ඔබට ගැටෙනකොට චිත්ත අභ්‍යන්තරයේ තිබී හේතු වශයෙන් හිතට උපදින්නට ඔබ කියන රතු විර පනිනවයි කියලා කතා කරන, තද වෙනවයි කියලා කතා කරන, යොසීමක් නැහැ කියලා කතා කරන මේ රාගය, ද්වේෂය, මෝහය එනවා වර්තමානයේට. තියෙන දෙයක් නැති වුණාට තියදින්න හේතු තියෙන නිසා තමයි එන්නේ. අන්නයි මේ පංච උපාදානස්කන්ධය. දැන් ඇවිත් තියෙන්නේ. ඉස්සර මොකද කළේ? මම ඔක ලේසියෙන් අරින්නේ නැහැ, මට මරා කර මැරෙන්න හිතෙනවා, මම දින පරදින්න ලෑස්ති නැහැ, හොඳ වැඩක් කරන්න ඕන. අන්නේ ආකල්පය තමයි නිත්‍ය සුඛ ආත්ම හේවත් මගේ ආත්ම කියන එකේ තේරෙන අනුසෝතගාමීත්වය කියලා කියන්නේ. දැන් මමයි එතන ක්‍රියාත්මක වෙන්නේ අසිහිය. දැන් මේ එන එක සම්බන්ධයෙන් තව ටිකක් තේරුම් ගන්න. ඔබට මේ මොහොතේදී යම් කිසි තරහවක්, වෛරයක්, කනගාටුවක්, බයක්, ශෝකයක් ආවා නම් ඒක අද එකක්ද ජීවිත කාලය තුරම පෝෂණය කළා වූ එකක් සිතට දැන් ආවද? ඉඩම් අර්බුදයක වසර 10ක් තිස්සේ දේශේ පෝෂණය කළා නම් දැන් එන්නේ 10 පුරා එකතු කරගත්ත එක. ලෝභයෙන් ඇලීමක් පුරුදු කරගත්තා නම් වසර 5ක් තිස්සේ දැන් එන්නේ ඒක අවුරුදු 5ක් පුරා පුරුදු කරගත්ත එක. දැන් මේ තියෙන එකක්ද අතීතයේද? වර්තමානයට එන්නේ පෙර භාවිතා කිරීමෙන් සැඟවුවා වූ මියගිය අතීතය. ඒ දැන් මතකයක් පමණයි, සිතුවිල්ලක් පමණයි. නමුත් අපිට මේක සිතට එනකොට මතකයක් නෙවෙයි, ඒකට අදාළ ලෝභය, ද්වේෂය, මෝහය දැවීම තිබෙනවා. ඒ නිසා ඒක සිද්ධියක් බවට අපටපත් වෙනවා. සිද්ධියක් වශයෙන් දකිනවා. ලාභයක්, අලාභයක්, පාඩුවක් වශයෙන් ඒක සිද්ධියක් වශයෙන් දකිනවා. ඇරුණාම ඒක පරණ සිදුවන සිද්ධියක මතකයක් වශයෙන් දකින්න අපිට දිනුන නුවණක් නැහැ. දැන් සතියේ නැහැ. uppannam කාම විතක්කේදී, uppannam ව්‍යාපාද විතක්කේදී, uppannam හිංසා විතක්කේදී. ඒ නිසා එන එක පිළිගන්නවා. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව පිළිගන්නවා අදිවාසේති. බැහැර කරන කල්පනාවක් යාට නැහැ, නප්පජහති. ඒ වගේම විශේෂයෙන් හික්මීමක් නැහැ, නවිනෝදේති. අවසන් කිරීමකුත් නැහැ. නැවත හට නොගන්න ආකාරයෙන් අවසන් කිරීමකුත් නැහැ. නැවත හට ගන්න ඉදිරි අවසන් කරනවා. න අනභවං ගමේති, අවසන් කරන්නේ නැහැ. මේ තමයි අනුසෝතගාමී පුද්ගලයාට ස්කන්ධ පංචකය තුළ පවත්තන හැටි හෙවත් වර්තමානයේ වසා අනාගත ඵල උපදින්න හේතු තබමින් අනුසෝතගාමී වෙන හැටි, නැත්නම් පංච උපාදානස්කන්ධය පරිහරණය කරන හැටි. දැන් මේකට මෙහෙම අහු වුණාම චක්කුණා අසංවරෝ, සෝතේන අසංවරෝ, ගහනේන අසංවරයක් කරුණාම සංවරයක් ඕකේ නැහැ. මොකද අර ආපු එකට අහු වුණාම දැන් පංච උපාදානස්කන්ධේ නිස්සකාත්ම වශයෙන් බලනවා කියන එකේ තේරුම මොකද්ද? අන්න ඇහැට කනට නාසයට ගැටෙනකොට ඕක උපදිනවා හිත ඇතුලේ තිබිලා. ගැටෙන කාරණා ප්‍රත්‍ය වෙනවා. අර පස්ස කියන්නේ අතීතෙන් ආපු කාරණේ. ආපු අතීතේ නැත්තම් ඒ මල අතීතයට පණ දීලා ඔබ පස්සපච්චා වේදනා, ඒක ඒ තරහව නම් දුක් වේදනාව, ඇලීම නම් සැප වේදනා විඳිනවා. දැන් එකක් විඳිනවා නෙමෙයි, පරණ තියාගත් එක විඳිනවා. පුරාණයක් අනුභව කරනවා. මලවිනියක් කරේ බැඳගෙන ඉන්නවා. ඕන එකක් හදාගන්න. දැන් මේ නිත්සුකාත්මකට ගන්න එක ඊට පස්සේ අර පටිච්චසමුපාද පෙළේ පෙන්වන්නේ කොහොමද? පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. ස්කන්ධ පහ තුල අරමුණු තුල මෙන්න අනුසෝතගාමිත්වයේ, පමාද විහාරිත්වයේ. අර පරණ එකට රැවටි අන්න ඒ රැවටෙනවට තමයි මේ මගේ ආත්මකට ගන්නවා කියලා කියන්නේ. දැන් ආයෙත් අවසන් වෙන්නේ අනාගත ඵලයක් වෙන්න හේතුව. දැන්
දර වලින් ඇවිලෙනවා ආපහු දර දාලා ඉවර කරනවා. ගින්න නිවෙන්නේ නැහනේ ආයෙත් දර දානකොට ආයෙත්. මෙන්න මේ පැවැත්ම කඩන්නේ කොහොමද? ඔන්න විදර්ශනාව නැවෙන්නේ පංච උපාදානස්කන්ධ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න විදර්ශනා ඥානව නැවෙන්නේ. නැත්නම් මේකෙන් යන්නේ භවයට භවපච්චා ජාතිමයි එකෙන් හැදෙන්නේ. දැන් භව නිරෝධෝ නිබ්බාණං කියන තැනට මේක මේ කඩන්නේ කොහොමද? ඔන්න බුදුරජාණන් වහන්සේ සතිය කියන වචනයක් පාවිච්චි කළා. ඔතෙන්ද සතිය යොදන්න කියලා කියනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ ක්‍රෝධය දිනන්න ඕන නම් ක්‍රෝධ නොකිරීම කරන්න කියනවා. අක්කෝදේන නොකිරීමෙන්. වෛරය සංසිඳෙන්න ඕන නම් අවේරේන අන්න මේ නොකිරීම කරන්නේ කොහොමද? කරන්න හොඳ නැහැ කියලා දහම් පාසලේ ඉගෙනුවට හරි ඉගෙන ගත්තට හරියන්නේ නැහැ. සිහිය නැති පුද්ගලයාට හොඳ නැති වුණාට ඒ මොහොතට අදාළ වෛරයේ පරිගැනීම කරලා පස්සේ තමයි කල්පනා වෙන්නේ මං කරපු වැඩේ වැරදි නේද කියලා. ඒහු එයින් සසර හැදෙන එක දන්නේ නැහැ. එයින් සසරට බැඳෙන එක දන්නේ නැහැ. එහි ආස්වාදයේ ආදීනව දන්නේ නැහැ ඔහු. ඒකට අහුවෙන එක ආස්වාදය කියනවා. ඒක නිසා පවෙන් පිනෙන් ධානයෙන් සසරක් හදාන යන්න වෙන එකට ආදීනව කියනවා. එහෙනම් ඔබ මේ ඇලීම නිසානේ සසර හැදෙන්නේ. දැන් ඇලීම අතහැරියොත් නිස්සරණේ නේද? එතකොට එහෙනම් සසර හැදෙන්නේ නැහැ නේද? ආදීනව හම්බ වෙන්නේ නැහැ නේද? මේක පැහැදිලි කරලා දෙන්නේ බුදුවරු පමණයි. බුදුවරු මොන ගැසී මේක නොත් ගැසී විවිධ ආගම් ಜಾති වශයෙන් ගියොත් එහෙම ඒකට අදාළ මේ කම්පනයන් සමග ආස්වාදයේ ආදීනව තමයි විඳින්න වෙන්නේ. මන්දයත් නිස්සරණේවත් මිදීම බුදුවරු අරුණාම වෙන කවුරුත් පැහැදිලි කරලා නැහැ. ඔබට සදහම් හමුවීම කියන්නේ මේ නිස්සරණය මිදීම හමු වෙන මාර්ගය තේරෙන එක නේද? දැන් මේ අපි පැහැදිලි කරන්නේ ඉතිහාසය තුළද බුදු පිළිමයක් තුළද පොත තුළද ඔබේ ඇස කන නාසය තුළද ඒ තුළ හට ගන්නා වූ වර්තමානය තුළද ඇහැට කනට නාසයට ගැටෙද්දී දැන් කෙස් අනිත්‍යයි ලොම් අනිත්‍යයි නිය අනිත්‍යයි ඇති වෙනව නැති වෙනව නැත්ය කියලා හරි ඒක අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමක්ද? ඒ නුවණින්ද බලන්නේ? නෑ යත් දෙකෙන් බලන්නේ. සියලු දේ අනිත්‍යයි කියලා බලන්නේ ඇස් දෙකෙන් ඇති වෙනව නැති වෙනව දිරනවා පොළොවට පස් වෙනවා කඩෙනවා මිදෙනවා මල් පර වෙනවා. ඒ පංච උපාදානස්කන්ධය තුලද බලන්නේ? නෑ මල් වල බලන්නේ. ඇස් දෙකෙන් බලන්නේ. පංච උපාදානස්කන්ධය උපදින්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් සමනෝදන. ඒ ඕන එකක බලන්න ඕනේ. ඇහෙන් බලන්න බෑනේ එතකොට. අන්න ඒ උපදින එකට කියනවා uppannam කාම විතක්කං uppannam ව්‍යාපාද විතක්කං uppannam ඒක කොහොමද ප්‍රහාණය සඳහා බලන්නේ? මුලින් පැහැදිලි කළා ඒක තණ්හා උපාදාන විද්‍යා සංකාරයෙන් බැඳෙන්න බලන ඇති අනුසතගාමිත්වය. මේ ඉතින් දැනට අපට වැටහෙන තරමට දෙන්න පුළුවන් සරලම සරල කිරීම මේ කරන්නේ. තවත් ඉස්සරහට තවත් සරල වෙන්න බැරි නෑ. එනිසා ඔබ මේ මිනිසුන් සමාජයේ ඉපදිලා තමන්ගේ ඇඳුම් පැළඳුම් කෑම බීම් ගෙවල් දොරවල් සකසා ගන්න. අසාධාරණීය හොයා ගන්න යුතුයකම් ඉටු කරන්න. ඒක සමාජගත දුක සංසිඳවා ගන්නා වූ මාර්ගය. මිනිස් සමාජයක තියෙන්න ඕන මනුස්සකම. එතනින් එහාට ඔබ තනිය පෞද්ගලිකව මේ වැඩ සමග අනිත් අයට නොපෙනෙන්නට සසර කතරින් මිදෙන්න නම් කරන්න ඕන වැඩක් තියෙනවා. හොඳයි ඔර කේන්ති ආපුවම මොකද කළේ? බාරගත්තා. මම ඕක ලේසියෙන් අරින්නේ නැහැ. එහෙනම් ඒක මගේ මම මගේ ආත්ම. දැන් දේශේදී දේශේ මගේ මම මගේ ආත්ම නේද? බයදී මම මගේ මගේ ආත්ම නේද? වෛරේදී වෛරේ මගේ මම අන්න. එහෙම ක්‍රියාත්මක කරනවට තමයි නිත්සුකාත්ම වශයෙන් ගන්නවා කියලා කියන්නේ. මඤ්ඤමානය කියලා කියන්නේ. දැන් නොකරන්න මොකද්ද කරන්න ඕනේ? හොඳයි ඔබට මේක ආවා. ඒ එන්න හේතුව තමයි තවා තිබෙනවා චිත්තාභ්‍යන්තරයේ හේතුව අනුසය. ඒ නිසා කාරණා සහිතව පරිඋත්ථානය වෙනවා. හිතට එනවා නැවත උපදිනවා.
uppannං කාම විතක්කං. නැත්නම් මේ පංච උපාදානස්කන්ධේ. පෙර කළ දේ ඒකට ඇලුනා ගැටුණා මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් ප්‍රතික්‍රියා දක්වන්න ගිහින් සිද්ධිය සිදු වුණා වගේම අනාගත ඵලයක් උපදමින් සසර ගමන හැදුණා. අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ අන්න නිකම් බෑ නුවණින් බැලීමක් තියෙනවා. ඇත්තටම ඔබ මේ දැවෙන තැවෙන කාරණේ වර්තමානයේ තියෙන එකක්ද පෙර තැබූ අතීතය නිසා මතුවුණා වූ සිතුවිල්ලක්ද? ඔබ මේ අතීත හේතු නිසා මතුවෙන සිතුවිල්ලට පණ දෙනව නේද මේ කරන්නේ? උපාදාන සූත්‍රයේ උපාදාන කාම වගේ ජාතකයක් තුළ පෙන්වනවා ඔකට මල වාග්‍රයකට මතුරුලා පණ දෙනවයි කියලා. අපි ඉතින් ඇටකොටු සහිත ගොඩකට මතුරුපම පණයි කියලා බලන් ඉන්නවා ජාතක කතාවේ. ඔබ අනුසේ හේතු තැබීම තමයි මල ව්‍යාග්‍රයක් යටකටු. ඔබ මම මේක ලේසියෙන් අරින්නේ නැහැ කියලා වර්තමානයේකට බාර ගන්නකොට මල ව්‍යාග්‍රයට පණ ආවා. දැන් ගහ ගන්න, කපා ගන්න, කොටා ගන්න ව්‍යාග්‍රය එනවා. පණ ඇවිදින්. ඔබනේ පණ දෙන්නේ. මල ව්‍යාග්‍රයෙක්නේ. අන්න මල ව්‍යාග්‍රය නැගිටලා එනකොට පවත්තන්න දන්නවනේ නවත්තන මන්ත්‍රේ දන්නේ නැහැ පෘථග්ජනයා. ඒ හින්දා තව සැරයක් කඩාගෙන ගිහින් ආපහු සසරටම බැඳෙනවා. නමුත් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මල ව්‍යාග්‍රය නැගිටලා එනකොට නවත්තන්නත් මන්ත්‍රයක් තියෙනවා. හොඳයි බාර අරගෙන පිළිගැනීම කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ මඤ්ඤමානය. නැත්තම් මගේ ආත්ම කොට ගැනීම නැත්තම් වේදනා තණ්හා උපාදාන භව කිරීම මඤ්ඤමානයයි. ඒ තමයි නිස්සුකාත්මය. දැන් බුදුහාමුදුරුව පැහැදිලි කරලා තියෙනවා නේද යෝනිසෝ මනසිකරන්තෝ නුවණින් කියලා එකක්. අයි බුදුදහමේ විශේෂ වටිනාකමක් දීලා තියෙනවානේ සතිය කියලා එකකට. අන්න මෙයා එන බව දකින්න ඔබ දියුණු කරපු සතියක් පුරුදු කරන්න වෙනවා ආනාපාන සතියේ පටන්. ඒක ආරම්භයක් විතරයි පුරුදු කරන්න වෙනවා. මොකටද? සිද්ධිය දකින සිහිය. ආනාපාන සතියෙන් ආරම්භ වෙන්නේ ඒ මොහොතට උපදින දේ දකින සිහිය. ආරම්භක විරක් වශයෙන් කීප දවසක මතක් කළා හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා හැමදාම බලපු කෙනෙක් නැහැ. එහෙනම් දන්නේ නැහැ. දැන් ඇතුළු වෙනවා දැනගත්තොත් ඇතුළු වෙන එක වෙනස් වෙන්නේ නැහැ පිට වෙන එක වෙනස් වෙන්නේ නැහැ. නමුත් ආපහු සිහියක් එතෙන්ට ආවා දකින්න. දැන් එයාට නොදක යන්න බෑනේ. දැන් මෙන්න මේ දකින්න එක වර්තමානයේ ඇහි කනේ නාසයේදී uppannam කාමිතක්කං uppannam ව්‍යාධිපිතක්කං uppannam විහිංසාවිතක්කං දකින්න ඔතෙන්ද සිහිය ගන්න පුළුවන් නම් පරණ පාරේ යන්න දුන්නොත් සසරට හැදෙන බව සහ භවගාමි වෙන බව. ඒකේ තියෙන්නේ මගේ ආත්ම හේවත් නිත්සුකාත්ම බව නම්. දැන් මොකද්ද අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියන්නේ? මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන වශයෙන් ගන්න එක හේවත් බාර නොගැනීම. අතීතයේ වශයෙන් දැක පණ දෙන්නේ නැතුව අතහරින එක. අල්ලා නොගැනීම. දැන් සතියේ තෙන්ට આવොත් මේකට එකතු වෙන්නේ නැතුව ඉන්න වෙනවනේ. දැන් වෛරේ නම් වෛර නොකිරීම කියන්නේ එකතු නොවීම නෙමෙයිද? අක්කෝදේන කියන්නේ එකතු නොවීම නෙමෙයිද? නොකිරීම කියන්නේ මොකද්ද කියලා මගෙන් අහලා තියෙනවා. මම කාලයක් තිස්සේ කිව්වා දැන් තියෙන දේ නොකර ඉන්න කියලා. දැන් සසරේ කරපු දේ නෙමෙයි ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර කරන එක. දැන් ඒක පරණ මල කඳකට පණ දෙන එකක්. ඒක සසර හැදෙන කාරණාව. ඒක අනුසෝතගාමී දැන් පටිසෝතගාමී වෙන්න වෙනවා. එහෙනම් අන්න ඔබට දැන් පස් දොරටම ගැටෙනකොට යද් අතීතං එන්නේ අතීතය. ඔබ මේ අතීතයට පණ දෙනවා. පණ දුන්නේ නැත්නම් අතීතය මිය යනවා නේද? එකතු වෙන්නේ නැත්නම් මොනව වෙන්න ඕනද මේ පංච පාදානස්කන්ධයට? මිය යන්න ඕන. අනාගත හේතු ඉතුරු නොවි මිය යන්න වෙනවා. අනාගත හේතු ඉතුරු වීමේ යාම අවශේෂ නිරෝධය සහ අනාගත හේතු ඉතුරු නොවීමේ යාම නිර්වශේෂ නිරෝධය කියලා පෙන්නලා තියෙනවා නේද? දැන් අල්ලා ගැනීම නිත්‍ය නම් අල්ලා නොගැනීමට නේද අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියන්නේ. අරකට එකතු වෙන්නේ නැහැ. සතිය උදව් කරගෙන. හටගත්ත ගමන් එයා නැසෙන්න ඕන. එකතු වෙන්නේ නැත්නම්. දැන් එතකොට අතීතයට එකතුනේ නැත්නම් පස්ස පච්චය වේදනාද පස්ස නිරෝධෝද
මෙන්න මේ අතීතයෙන් මිදෙන්න ඕන වර්තමාන මොහොතේ එන එකට එකතු නොවීමෙන්. මේ කාරණා නිසා එන මේ අතීතයේ මල එකක් මේකට එකතු වෙන එක පස්සපච්චා වේදනා මේකට එකතු නොවන එක පස්ස නිරෝධෝ. නිරෝධ වුණොත් ඊට පස්සේ අර සැප දුක් උපේක්ෂා වේදනාවක් තියනවද නැත? තණ්හාවක් තියනවද නැත? උපාදානයක් තියනවද නැත? තණ්හා උපාදාන බව නැත්නම් සසරට බැඳීමක් තියනවද? තණ්හා උපාදාන බව විද්‍යා සංඛාරා තණ්හා උපාදාන බව නැත්නම් විද්‍යා විමුක්ති. දැන් මෙන්න සෝවාන් මාර්ගය. මොකද්ද බලන්නේ? පංච උපාදානස්කන්ධ නිදුක්ඛානාත් වශයෙන් බලනකොට මාර්ගයේදී සෝවාන් වෙනවා කියන එකේ තේරුම සෝවාන් මාර්ගයේ අගට නිරෝධය තුල නිවීම හම්බ වෙනවා. භව ගාමිත්‍ය නිසා භව නිරෝධවට නිබ්බාණං කියන්නේ දැන් අර සංසුන් සුවේ සාක්ෂාත් වීමට ආරම්භ වෙනවා. මාර්ගයේ ලෞකිකයි මාර්ගයේ කෙලවර මේ සංසුන් සුවේ ඵලයයි මාර්ගඵලයක් ලබන්න යන්න එපා. මාර්ගය ගත්තාම මේ ඵලය බුදුන්ට හම්බ වුණ හැමෝට හම්බ වෙන මේ අසංකත ඵලය. දැන් තණ්හා උපාදාන භව විද්‍යා සංකාර අනුසෝතගාමී තණ්හා නැත්නම් උපාදාන භව නැත්නම් ඒක අතහැරියා නම් පටිසෝතගාමී නෙවෙයිද? ඔන්න මාර්ගය. භව නිරෝධගාමී මාර්ගය. දැන් ඉතින් වැඩ කරගෙන යන්න. යහපත් කාරණා. කොයි මොහොතක ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් චිත්තාභ්‍යන්තරේ තිබිලා වූ මේ හේතු නිසා තේන සංකම් ගච්ඡති හේවත් පංච උපාදානස්කන්ධය හටගයින්න කියන්න බෑ. හටගත් මොහොතේ ඒකට එකතු නොවෙන්න තරම් ඔබ දිනු කරපු 100ක් එතෙන්ට ගේන්න සිහිය දිනු කරලා තියෙන්න වෙනවා. සිහිය නැති නිසා එකතු වෙලා ගහ ගන්නවා වෙන ගන්නවා කපා ගන්නවා කොටා ගන්නවා පිස්සන් කොටුවේ වැඩ පේනවා ලංකාවේ දැන් මේ දවස්වල. ප්‍රතික්‍රියා දැක්වීම තුළ. දැන් හරියනවද? චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාදු සාදු ජීවහාය ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සංවර වීම යහපත් කියන්නේ ඇස් පියාණේ ඉන්නවට නෙමෙයි. ඇසෙන් තමයි පංච උපාදානස්කන්ධය උපදින්නේ. කනෙන් තමයි නාසයෙන් තමයි. ඉඳුරන් බිඳ බැලීම කියන්නේ අරකට අහු වෙලා පවත්තනවාට. දැන් සංවර වෙනවා කියන්නේ එකතු වෙන්නේ නැති එකට. දැන් එහෙනම් අනාගතේ පවත්තන්න බෑ. ඒක හටගෙන නැසෙන්න ඕන. අනාගත ඵලයක් නොතබා. දැන් අනාගත ඵලයක් නොතබා නැසෙන එක නිරෝධය. එතකොට දැන් අරක ගහ ගන්න බැන ගන්න කපා ගන්න කොටා ගන්න ගියේ නැත්නම් මගේ කොට ගත්තේ නැහැ. කියානම් මගේ කොට ගත්තා. මගේ කොට නොවැණීමෙන් අමඤ්ඤමානෝ මායාවෙන් මිදෙනවා කියනවානේ. බලන්න විදර්ශනා භාවනාව ලේසිද කියලා? තේරුම් ගත්තම වෙලාවක් කලාවක් ඕනේද කියලා බලන්න. නින්ද නම් තාම බෑ. ඕනෑ මොහොතක. තමන් කරන වැඩත් එක්කලා අනුසේති වලින් එන සංකත ධර්මය අහු නොවී ඉන්න. ඒ අතීතයක් වශයෙන් දැක අතහරින්න. ඒට පණ දුන්නා කියන්නේ එකතු වෙනවා. ඒක අතහැරුවාම කෙට්ටු වෙනවා. අතහැරීමෙන් එයාට ආහාර හම්බ වෙන්නේ නැතු වෙනවා. එකතු වුණොත් ආහාර හම්බ වෙනවා. දැන් ඔහු දුක්ඛ ගාමිනී ප්‍රතිපදාව නිරෝධගාමී ප්‍රතිපදාවේද? ඔහු අනුසෝතගාමීද පටිසෝතගාමීද? දැන් අස්කරමින් යනවද රැස් කරමින් යනවද? අස්කරමින් යනවා. දැන් ඉන් එහාටත් ඉතින් දිගටම සෝවාන් හරි සකෘදාගාමී අනාගාමී හරි තවදුරටත් තියෙනා වූ අතීතේ එනවායි මේ පංච උපාදානස්කන්ධේ. වෙන කරන්න වැඩක් ඇත්තෙම නැහනේ. බලන්න කාන්ති ඉවසීම. ත්‍යාග අතහැරීම. ත්‍යාගෝ පටිරිස්සග්ගෝ මුත්‍ති මිදීම. මේ මොහොතේ යට එකතු නොවීමෙන් එයා මිය යනවා. එයාට එකතු නොවෙන්නේ දෙයක් නෙවෙයි පරණ සිද්ධියක්. ඒකට පණ දුන්නොත් අපි දුකටපත් වෙනවා කියලා. ඒක අතීතය යද තීතම් පහීනන්තං. යම අතීතයේද ඒක ප්‍රහීන වෙලා කියලා පිළිගන්නවා. ඔබට එහෙම නුවණක් නැහැ පුදක්ඥානට අතීතය ආපුවම ඒ සේරම මගේ මතකයේ තියෙනවා මට මරාගෙන මැරෙන්න ඕන කියලා අන්න අතීතයට පණ දීලා ඔබ පමාදවාදී වෙනවා. මේකම නොකරන්න නේද මේ තියෙන්නේ. දැන් එහෙම තේරුණොත් සුනීතර සෝපාකට එහෙම ලොකු වැඩක් තිබිලා නැහැ නේද? ඔබත් මේ බුද්ධෝත්පාදයේ තුල මිනිසත් බව ලබාගෙන පන්සලෙන් පන්සලට හරි ආරණ්‍යෙන් ආරණ්‍යට හරි මාධ්‍යෙන් මාධ්‍යට හරි ගියේ ඔන්න ඔය භව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හොයාගන්න. තේරුණාම අම්මට තාත්තට කරන්න බෑනේ ඔබ කරන්න පටන් ගන්න ඕන.
වෙන වෙලාවක් දෙන්නෙත් නැහැ. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන්මයි මේ අතීතේ එන්නේ. අතීතේ ආවහම අමාරලා දාන්න අතහැරලා දාන්න පුළුවන් වෙන්න ඕන. දැන් සසර හදනවද කඩනවද? දැන් අනුසෝතගාමීද පටිසෝතගාමීද? නැවත නැවතත් තියෙන කාරණා කාමරාග ව්‍යාපාද තිබෙන තුරු ඒවි පංච උපාදානස්කන්ධය වශයෙන් එකතු නොවීම තුළින් ඔන්න ඉවසනවා. ඉවසන ධනාරූප විදියට ජය කොඩිය. ඔන්න බුදුන් වහන්සේ කාන්ති පරමන්තතෝ තිතික්කා. මෙතෙන්ට මැද්දට ගන්නේ මේකට එකතු වීමෙන් දුක දන්න ආස්වාදයේ ආදීනව දක්නා සිහිය. ඒ නිසා නිස්සරණේ යාට වදිනවා. එයාට මිදෙන්න ඕන. එයා නම් එකතු නොවීමෙන් මිදෙන්න වෙනවා. දැන් අර මමත්වේ නොගැනීමම නේද අනිදුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් බලනවා කියන්නේ. බලන්න සවන් දීලා අනුගමනය කරලා ප්‍රතිඵල තියනවාද කියලා. ඔය ත්‍රිපිටකයේ පුරාම ඕක විවිධාකාරයෙන් ගලපලා මේ පටිසෝතගාමීත්ව කියලා පෙන්ලා තිබෙන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට මේක හදන්න පුළුවන් නිසා නේද? දැන් අර අතීතයෙන් ඇවිදින් වර්තමානයේ හරහා අනාගතයේ හදනකොට වර්තමානයේ වැහෙනවා. නමුත් අර හිස් වෙන්න ඔතන තවත් තියෙන සාන්ත දිවයිනක් තියෙනවා. කලබල නොවන ගතිය. එතකොට භව ගාමී නම් දුක භව නිරෝධව නිබ්බානම් බලන්න පුළුවන් වෙයි සංසිඳන තරමට. එඳ සෝවාන් ආදී මාර්ගඵල වලින් නිවන සාත් වෙනවා. ඒකට ප්‍රමාණ නැහැ. එහෙනම් මාර්ගඵලයක් ලබන්න බාව කරනවා නේ මාර්ගයේ තේරුම් අරගෙන ගැනීමේදී ඵලය ලැබෙනවා. මාර්ගය ලෞකිකයි, ඵලය ලෝකෝත්තරයි හැමෝටම. මාර්ගයේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින් එක එක පුද්ගලයාට වෙනස් වෙනවා. නමුත් අල්ලා නොගැනීමයි මාර්ගයේ ඵලය තේසං ූපසමෝ සුකෝ. ඔන්න මම ඔබට දීපු මාතෘකාවට සාධාරණයක් ඉටු කළා වඩාත් සරල කරමින්. ඊට පස්සේ ඔබට නින්ද හැරෙනකොට ඔබේ වෘත්තීය රාජකාරියෙහිදී අනුගාමී ප්‍රතිපදාව බවට පත් කරගන්න. මන්දයත් ලෝභක්කේ දේසක්කේ මෝහක්කේ නිබ්බාණං සය ප්‍රතිපදාව තමයි අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීම කියන්නේ. එකතු නොවීම. තේරුම් ගැනීමට ධම්මස පෑදෙනවයි කියන අනුගාමී ප්‍රතිපදාවක් තුළ ඔබ මාර්ග මග ගත්ත කෙනෙක්, පටිසෝතගාමීෙක්. අන්න එහෙමයි බුදුන් වහන්සේ ලෝකේ හිටපු අනුසෝතගාමීන්ට පටිසෝතගාමී මාර්ග දේශනා කළ ශ්‍රාවකීන් හැදුවේ. ඔබටත් ඒ සඳහා මං පෙත්වර වේවායි කියන ප්‍රාර්ථනය කරමින් අපි අනුශාසනාව මෙසේ නිමා කරනු ලබනවා. දායකත්වයේ මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා හෝමාගම පදිංචි විශ්‍රාමික ගුරුවරයෙකු ලක්හා එම දෙපළගේ දියණිය සහ විදේශගත පුතුන් දෙදෙනා විසින් සදහැති දායකත්වයේ දරා තිබෙනවා. ඊට වඩා එහාට නම් අවශ්‍ය නැහැ. අරමුණු අතර ඔවුන්ට අවශ්‍ය නැහැ. උතුම් ධර්මදානෙන් ජනිත වන්නා වූ කුසල් මහිමයෙන් දෙපාර්ශ්වයේම ආදරණීය දෙමාපියන් ගුණපාල මොනසිංහ, එච්.ඩබ්ලිව් ලුවි නෝනා, ප්‍රැන්සිස් විජේවීර, ජේ.ඒ වෙදගේ සහ පවුලේ පරලෝසෙපත් තුසිරිමති මොනසිංහ, සුසිල් මොනසිංහ, රංජනී විජේවීර යන සහෝදර සහෝදරයන්ද සුසිල් මොනසිංහ කියන නම මතකයි මට සදාදරයෙන් අනුස්මරණය කරන අතර මෙතෙක් පරලෝසෙපත් පරම්පරාගත සියලු ඥාති මිත්‍රාදීන්ට අවශ්‍ය නම් පුණ්‍යෝපහාරයක් වේවා. පින් අපේක්ෂාවෙන් නැත්නම් පින් අනුමෝදන් වී මතු මිනිස් බව ලබා සතර දුක් නිමා කොට චතුස්සත්‍ය අවබෝධය පිණිස මෙම පුණ්‍ය කර්මයේ හේතු වේවා. නොවැම්බර් මාස 3 වන දින තම දිවියේ 24 වන දිනට පාතපු දියණියට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරන අතරම දරුවන් තිදෙනාගේ අනාගත බලාපොරොත්තු සඵල වී සද්ධර්මයේ වටහාගෙන නිවෙන සැනසෙන ජීවිතයකට මඟ සැලසේවා. ඒක නෙවෙන්නේ ජීවිතයේ වාසනාවන්ත වෙනවා සත්භාවන තුළින්. බුදුදහම නිවැරදි අවබෝධ කර ගැනීමට කැමැති අනුගමනීය ප්‍රතිපදාවෙන් කටයුතු කරන සදහැවතුන් උදෙසා තව තවත් මෙවන් ධර්ම දේශනා සිදු කිරීමට ගෞරවනීය දේශකයන් වහන්සේට සහ මගපල වඩන බුදු සසුනේ පැවැත්ම පිණිස කැප වෙන සියලුම ගෞරවනීය දේශකයන් වහන්සේලාටත් සුවපත් භාවය හා චිර ජීවනයේ සැලසේවා. මෙම අත්භවයේදීම දේශකයන් වහන්සේට උතුම් වූ නිර්මල වූ නිර්වාණ සුවය සාක්ෂාත් වීම පිණිස මුන්නේ කුසලයේ හේතු ආසනාව වේවා. ධර්ම ශ්‍රවණය කළ ලක්කසල වාසී සියලු දෙනාටත් ත්‍රිලක්ෂණේ වැටහි අනුගමනීය ප්‍රතිපදාව තුළින් කර්මක්ෂය වීමෙන් නිවන් මඟ හෙළි වේවා. ප්‍රාර්ථනා සියල්ල සාර්ථකයි. තව තවක් කියවන්ට අවශ්‍ය නැහැ. සුබ උපන් දිනයක් වේවා. අනුග්‍රහක බවතුන් ඇතුළු ඔබ හැම දෙනාටමත් මේ පැහැදිලි කළා වූ අනුසෝතගාමී ප්‍රතිපදාවේ මුලාව තේරුම් අරගෙන පටිසෝතගාමී වීම තුළින් ඉහාත්ම වශයෙන්ම භව නිරෝධෝ නිබ්බාණං කියන මේ නැවත නැවතත් කිරීම තුළින් මේ කියන ඵලයට හිමිකම් කියන්නට මේ ධර්ම දානමය ආනිසංසය සහ අවබෝධයේ හේතු වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි.
मोहक्षयो निब्बानम्